समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से वनप्पगुम्बे यथा पुष्सितग्गे गिम्हानमासे पटमस्मिन् गिम्हे ततोपमं धम्म वरं अदेशयि निब्बानगामिं परमं हिताय इदम्पि बुद्धे रतनं पनीतं एतेन सच्चेन सुवन्ति होतु ति श्रद्धावंत पिंगतुनि तुंडोखाग्र वू भाग्यवत अरिहत सम्मा संबुදුරජාණන් වහන්සේ විශාලා මහනුවර දුර්භික්ෂය සංසිඳවමින් දේශනා කරන්නට යෙදුණු රතන සූත්‍රාන්ත දේශනාවේ එක්තරා ගාථාවක් තමයි මම මාතෘකා කර තබන්නට යෙදුනේ. මේ ගාථාව මාතෘකා කෙරුණේ ධර්ම රත්නයේ තියෙන ගාථාව බුද්ධ රත්නයේ ගුණයක් දැක්ුවත් ඒ ගාථාව තුළින් ධර්ම රත්නයේ විශේෂ ගුණයකුත් ඉස්මතු වෙලා පෙන්වුම් කරනවා. මොකද මේ ගාථාවේ තේරුම වනප්ප ගුම්භේ යථා පුස්සිතග්ගේ මේකේ අදහස තමයි මනා අතුපතර විහිදිච්ච මහා වෘක්ෂපතීන්ගෙන් යුක්ත වෙච්ච වන ගහණයක වන ගහණයක් අග දක්වා ඒ කියන්නේ අතු අග දක්වා හැමතැනම මල් වලින් පිපිලා පිරීලා ප්‍රබෝධමත් වෙලා තියෙනකොට මොන කාලෙද ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි ගිම්හාන ඍතුවේ පළවෙනි මාසෙදී සාමාන්‍යයෙන් වැසි වැටෙනකොට මේ කාලයකදී මේ වනස්පති වෘක්ෂයන්ගෙන් ගහන වෙච්ච කැලයක අලංකාර ලෙස මල් පිපිලා ලස්සනට තියෙනකොට ශාස්ත්‍රීය ලෙස තියෙනවා වගේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතෝපමං ධම්ම වරං අදේශයි තථාගතයන් වහන්සේ ඒ බඳු වූ ඒට උපමා කළ හැකි ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් දේශනා කරන්නට යෙදුණා. ඉදම්පි බුද්ධේ රතන නිබ්බාන ගාමින් පරමං හිතාය. අන් අයට හිත පිණිස නිර්වාණ ගාමිනී වූ ධර්මයක් දේශනා කරා. එය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තා වූ විශේෂ ගුණයක් කියන එක තමයි ගාථාවේ කියවනේ. මෙතනින් කියවන ශාස්ත්‍රීක වූ ධර්මයක් කියන එක. දැන් සමහර දේශනාවල තියෙන සාරය ගත්තම දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කරා. ඒ දෙවියන් කියපු විදිහට වාසය කරමින් යාඥා කරමින් දෙවියන් සතුටු කළොත් යම් වෙලාවක දෙවියන් සිතුවොත් මේ පුද්ගලයා හෝ කාන්තාව හෝ පුරුෂයා සුදුසුයි දිව්‍ය ලෝකෙට එන්නට කියලා දෙවියෝ ඒ දිව්‍ය ලෝකෙට අර ගන්නවා. මේ වගේ සරල දෙයකින් ඒ දර්ශනය කැටි කරලා දක්වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ඒ වගේ කැටි කරලා පෙන්වන්නට පුළුවන්. නමුත් එහි ඇතුළට යන්නට හරියට මහා සමුද්‍රයේ මුතු මැණික් නානා ආකාරයේ මුතු මැණික් දකින්නවා වගේ නානා ණය ක්‍රම වලට ධර්ම විවරණ අපිට දැක ගන්නට පුළුවන් දැන ගන්නට පුළුවන්. උදාහරණයකට ගත්තොත් සත්වයා පුද්ගලයා කියන මේ තැනම බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන ආර්ය සත්‍ය ඉන්ද්‍රිය
පටිච්ච සමුප්පාද, සූවිසි ප්‍රත්‍ය ආදී ලෙසට නානා ක්‍රමවලට මේක දක්වලා තියෙනවා. එකම පුද්ගලයායයි සම්මත තැන නානා ක්‍රමවලින් දේශනා කොට දක්වලා තියෙනවා. ඒක මේ ධර්මයේ තියෙන ශාස්ත්‍රීය භාවයක්. ඒ වගේම මේ දුකට හේතුව ගත්තම තෘෂ්ණාව, අවිද්‍යාව, උපාදානය, සියලු කෙලෙස් ධර්ම, ඒ වගේම සියලු අකුසල ධර්ම, ඒ වගේම ලෞකික කුසල ධර්ම, මේ සියල්ලම දුක්ඛයට හේතුවක් ලෙස දක්වමින් නානා ක්‍රමවලින් දුක්ඛ සමුදය පවා දේශනා කරලා තියෙනවා. දුක්ඛ නිරෝධය ගත්තම නිර්වාණ ධාතුව, සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය, විස්කම්බන නිර්වාණය ආදී ලෙසට නිවීමුත් නානා ක්‍රම වලට පෙන්ලා තියෙනවා. නිර්වාණය සම්බන්ධයෙන් අජාති, අජර, අච්‍යුත, මදනින් මදන, තණ්හක්ඛය, ආලය සමුග්ඝාත, පිපාස විනය ආදී ලෙසට නානා ක්‍රම වලින් ඒ නිර්වාණ ධාතුව හඳුන්වලා තියෙනවා. ඒ වගේම මේ නිවනට පත්විය හැකි මාර්ගය එක මාර්ගයක් ලෙස නෙවෙයි. සතිපට්ඨාන ශීර්ෂයෙන්, සම්‍යක් ප්‍රධාන ශීර්ෂයෙන්, ඉර්ධිපාද ශීර්ෂයෙන්, ඉන්ද්‍රිය ශීර්ෂයෙන්, බල ශීර්ෂයෙන්, ශීර්ෂය කියලා කියන්නේ මුල් කරගෙන, පදනම් කරගෙන, ප්‍රධාන කොටගෙන කියන එක. බොජ්ජංග මාර්ගාංග මේ ආදී ලෙසට නානා ක්‍රමවලින් නිවනට පත්විය හැකි මාර්ගත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ වචනය, බුද්ධානුශාසනාව කියන එක හරියට නානා පුෂ්ප පිරිච්ච වනාන්තරයක තියෙන නානත්වය වගේ, ශාස්ත්‍රීය භව වගේ මේ ධර්මයේ කියන එක නානා අරුත් වලින් පිරිච්ච, ව්‍යංජන වලින් පිරිච්ච, ගැඹුරු අර්ථාන්විත, ඥානවන්තයන්ට ඍසිසේ පිහිනමින් සතුට විය හැකි, තේරුම් ගත හැකි මහා ගාම්භීර දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනේ, නැත්නම් පරියප්ති දේශනාව. මාතෘකා වශයෙන් අපි ප්‍රධාන වශයෙන් ගන්නට හිතාගත්තේ 이르දිපාද සම්බන්ධයෙන්. මාතෘකා ගාථාවෙන් කියුනේ ධර්මයේ තියෙන ශාස්ත්‍රීයත්වය. මේ දෙක අතර සම්බන්ධය කොහොමද? දේශනාව විශේෂයෙන් දිවයන්නේ සතර 이르දිපාද පිළිබඳව. විශේෂයෙන් මංජුලා කළුආරච්චි මැතිණිය විසින් කරපු ආරාධනාවකට අලුත් අවුරුද්දේ හැම දිනාටම අවුරුද්ද ජව සම්පන්න ලෙස කුසලයෙන් පිරිච්ච අවුරුද්දක් ගත කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනාව සංවිධානය කෙරුණේ, සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කොහොමද අපි අවුරුද්ද පුරාවට ලැබුවා වූ අවුරුද්දේ අදිෂ්ඨාන පිහිටවාගෙන ගිය අවුරුද්දට වඩා හොඳින් ධර්මය අහන්නට, ඉගෙන ගන්නට, හිතේ දරා ගන්නට, භාවනා කරන්නට, වන්දනා කරන්නට අපි අදිෂ්ඨාන කරගන්නේ කොහොමද? ඒ සඳහා අපි යොමු වෙන්නේ කියන අවවාදය නැත්තම් උනන්දු කිරවීම ඇති කිරීමට තමයි මේ ධර්ම දේශනාව විශේෂයෙන් සංවිධානය වෙලා තියෙන්නේ. මාතෘකාව සතර 이르දිපාද. මාතෘකා ගාථාව ධර්ම රත්නයේ ශාස්ත්‍රීය භව දේශනා කරන රතන සූත්‍රයේ ගාථාව. මේ දෙක අතර සම්බන්ධය තමයි අපි අහලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ධර්ම කොටසක්. සත්‍තිස් කියලා කියන්නේ 37ක් කියන එක. ධර්ම කොටස නැත්තම් දියුණු කළ යුතු ගුණ ධර්ම 37ක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ 37 කොටස් 7කට කැටි කරන්නට පුළුවන්. මොනවද කොටස් 7? සතර සතිපට්ඨානය. මම හිතනවා බොහෝ පින්වතුන් මේක අහලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒ කියන්නේ අකුසල් යට කරමින් කුසල් මතු කර ගනිමින් කරන්නා වූ වීරියක සතර වැදෑරුම්. ඊළඟට සතර 이르දිපාද. අද අපි කතා කරන්නේ ඒක. රිද්ධිපාද කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. අපි ඒක 이르දිපාද කියලා සාමාන්‍යයෙන් විවහාර කරන පහසුවට. නැත්නම් හරි වචනේ රිද්ධිපාද. පාලියෙන් ඉද්ධිපාද. ඊළඟට පංච ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන එක නෙවෙයි. ආධ්‍යාත්මික ගුණයන් වර්ධනය වීමට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ඒ වගේම බල පහක් තියෙනවා. මානසික ශක්තියින් 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම බොජ්ජංග 7ක් තියෙනවා. බොජ්ජංග කියලා කියන්නේ සප්ත බොජ්ජංග.
නිවනට බර වෙච්ච, නැඹුරු වෙච්ච, නිවන් දකින්නට හේතු වෙච්ච, ඒ වගේම මාර්ග ඥානයට උපකාර වෙන ධර්ම කොටස් 7ක්. ඊට මාර්ගාංග 8. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ විදිහට ගත්තම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම කොටස් 7කට කැටි වෙනවා. මොනවද කොටස් 7? සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රධාන වීරිය 4, රිද්ධිපාද 4, ඉන්ද්‍රිය 5, බල 5, බොජ්ජංග 7, මාර්ගාංග 8. මේ සියල්ලම එකතු කරාම 37යි. මොකද්ද මේ කොටස් 7? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරාම අපිට නිවන් දකින්නට පුළුවන්. මේ වගේම අපි අහලා තියෙනවා සතර සතිපට්ඨානේ වඩලා නිවන් දකින්නට පුළුවන්. පංචේන්ද්‍රිය දියුණු කළා නිවන් දකින්නට පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා නිවන් දකින්නට පුළුවන්. මොකද්ද මේකේ තියෙන සම්බන්ධය? ඇයි මෙහෙම নানা ක්‍රම වලට දේශනා කරලා තියෙන්නේ? නමුත් මේ ක්‍රම සියල්ලම ඇයි 37කට කැටි කරලා එකතන දේශනා කරලා තියෙන්නේ? මතක තියාගන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇතුලේ එක එක කොටාසය වෙන වෙනම නිවන් දැකීමේ මාර්ග. සමහර කෙනෙක් නිවන් දකිනවා සතිපට්ඨාන ශීර්ෂයෙන්. ඒ කියන්නේ සතිපට්ඨානේ ප්‍රධාන කරගෙන නිවන් දකින පින්වතුන් ඉන්නවා. ඒ වගේ අයගේ ප්‍රධානම ඉලක්කය තමයි හොඳට සිහිය දියුණු කරමින්, මෙතන සිහිය කියලා කියන්නේ වර්තමාන මොහොතේ සිහියෙන් ඉන්නවා කියන එක නෙවෙයි. නාම රූප ධර්ම, ස්කන්ධ ධර්ම නැවත නැවත මෙනෙහි කරමින්, හිත පිට යන්නට දෙන්නේ නැතුව නැවත ස්කන්ධ ආයතන ධාතු වලටම හිත ගනිමින්, ඒවා ගැඹුරින් මෙනෙහි කරමින් කොතෙක් දුරටද අපේ හිතේ තියෙන වැරදි සංඥාවන්, ආත්ම දෘෂ්ටිය, ආත්ම සංඥාව දුරු වෙනකන්, යටපත් වෙනකන් නැවත සියවර දහස්වර ඒ ස්කන්ධ ආයතන ධාතු ධර්මයෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, අසුභ ලෙස, අසාර ලෙස, රෝග ලෙස ආදී ක්‍රමවලට දෘෂ්ටිය දුරු වෙනකන් නැවත හොඳට සිහිය පිහිටුවාගෙන එකඟ වූ සිතෙන් යුක්තව මෙනෙහි කරගෙන යනකොට ඒකට කියනවා සතිපට්ඨානය වඩනවා කියලා. සමහර කෙනෙක් මේ මාර්ගයම Tamanගේ ප්‍රතිපදාව කරගෙන ප්‍රතිපත්ති පූර්ණේ කරලා නිවන් දකින්නට සමර්ථ වෙනවා. ඒකට කියනවා සතිපට්ඨාන ශීර්ෂයෙන් නිවන් දකින පිරිස. සතිපට්ඨාන ශීර්ෂයෙන් නිවන් දකින පිරිස. තවත් සමහර අයට සතිපට්ඨානයට වඩා වීරිය මුල් කරගෙන ප්‍රතිපදාව යන්නට කැමති. සතර සම්‍යක් ප්‍රධාන වීරිය මොනවද? හටගත් අකුසල් යට කරමින්. Tamanගේ හිතේ අකුසලයක් හටගත්තා නම් ඒක යට කරනවා. නැත්නම් Tamanගේ අනුසය ධර්ම උපදින්නට දෙන්නේ නැතුව යටපත් කරගන්නවා. ඒ වගේම නූපන් අකුසල ධර්ම තමයි මේ ජීවිතේ නොකරපු අකුසල් ඇති නොවන්නට අදිෂ්ඨාන කරගන්නවා. නූපන් කුසල් උපදවනවා. නොකරපු කුසල්, නොකරපු සීල සමාදන් නොවිච්ච සීල සමාදන් වෙනවා. සමාදන් නොවිච්ච නොකරපු භාවනාවන් සිද්ධ කරනවා. මේ ආදී ලෙසට නොකරපු කුසල් නැවත කරමින්, මතු කර ගනිමින්, කරපු කුසල් වර්ධනය කරමින් අදිෂ්ඨාන පූර්වකව වීරියවන්තව කුසලය අකුසලය කියන දෙක, තමන් කුසල් කළ යුතුයි අකුසල් නොකළ යුතුයි කියන දර්ශනයේ පිහිටලා වීරියවන්තව කටයුතු කරගෙන කෙනෙක් නිවන් දකිනවා. දැන් නොකළ අකුසල් සිදු කරනකොට සතිපට්ඨානෙ වඩනවා. බණ අහනවා, භාවනා කරනවා, සමත විදර්ශනා වඩනවා. එකම දේ තමයි කරන්නට තියෙන්නේ. නමුත් ගත්ත කෝණය, ඒ දිහා බලපු ක්‍රමය වෙනස්. සතිපට්ඨානේ වඩන කෙනා නැවත මේ ස්කන්ධ පංචකය භවනා ශීර්ෂයෙන් මෙනෙහි කරමින්, මානසිකාර කරමින් මේ ගමන යා යුතුයි කියන විදිහට තමයි ප්‍රතිපදාව තේරුම් අරන් තියෙන්නේ. සම්‍යක් ප්‍රධාන වඩන කෙනා, විදිහට වඩන කෙනා එයත් භවනාම තමයි කරන්නේ. නමුත් ඔහුගේ ආධ්‍යාසය, ඒ කියන්නේ ඔහු බලන ක්‍රමය, අපි ඉංග්‍රීසියෙන් කියන ඇටිටියුඩ් එක මොකද්ද? නොකල කුසල්, මම
භාවනාව පටන් ගත්තා මේක දිගටම කරගෙන යන්නට ඕනේ. හිතේ අකුසල් එන්න දෙන්නට හොඳ නැහැ. ඇතිවෙච්ච අකුසල් යටපත් කරන්නට ඕන ආදී ලෙසට මේ කෝණයෙන් බලලා ප්‍රතිපදාව දිගටම කරගෙන යනවා. ඒකට කියනවා සම්‍යක් ප්‍රධාන ශීර්ෂයෙන් මාර්ගයේ වැඩිම. 이르දිපහද ඒකට මම අවසානයේ ඉන්නම් දීර්ඝ වශයෙන් විස්තර කරන්නට. ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව. නැත්නම් ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශාව. නිවන් දකින්නට කැමැත්ත, නිවන් දකින්නට තියෙන උත්සාහය, නිවන් දකින්නට තියෙන සිත, නැඹුරු වෙච්ච සිත, ඒ සඳහා තියෙන නුවණ උපකාර කරගෙන ඒ පුද්ගලයෝ නිවන් ගමන යනවා. මේ එක එක 이르දිපාදයක් මුළු නිවන් ගමනේම තියෙන ප්‍රබලම ඉන්ධනය බවට පත් වෙනවා යාට. ප්‍රතිපදාව පුරනකොට නිතරම සිහි කරන්නේ මම ඔහුගේ නිවන් දැකීමේ කැමැත්ත මත වෙනවා. ඡන්ද 이르දිපාදය. නිවනට බර වෙච්ච සිත ඔහු ඇදගෙන යනවා නිවන කෙරෙහි. ලොකු වීරියකින් කටයුතු කරන කොහොම හරි මේ ගමන මම අවසන් කරනවා කියලා. මේ ගමනේ මේ දේවල් තමයි කළ යුත්තේ නොකළ යුත්තේ කියලා තේරුම් අරගෙන ඒ යෑමේ ප්‍රයෝජන තේරුම් අරගෙන ගැඹුරින් ඒ මාර්ගයේ ඉගෙනගෙන ගමන යනක පිරිසක් ඉන්නවා. මේ විදිහට ගත්තම සතර 이르දිපහද වලින් යනවා කියලා කියන්නේ ඒක තව ක්‍රමයකට නිවන් මාර්ගයේ වැඩිවීමක්. හැබැයි ඔක්කොමල කරන්නේ සීල සමාධි ප්‍රඥාවන් වඩන එක. නිවන් දකින්න කරන්නේ සිල් සමාදන් වෙලා භාවනා කරමින් සමත වඩමින් විදර්ශනා භාවනාවෙන් සත්‍ය අවබෝධ කරලා තමයි නිවන් දකින්නේ. මේක තමයි හැම ක්‍රමයකම නිවන් දකින්න තියෙන ක්‍රමය. නමුත් මේක අරගත්ත විදිහ මේකට බැසගත්ත ක්‍රමය වෙනස්. සමහරු ඉන්ද්‍රිය ශීර්ෂයෙන් ඔහු මොකද කරන්නේ? මගේ තමන්ගේ තියෙන ගුණ ධර්ම ටික වෙනම දියුණු කරනවා. ශ්‍රද්ධාව දියුණු කරනවා වෙනම. දැන් ශ්‍රද්ධාව කියන කොටස තමන්ගේ දියුණු කරගන්නවා. වීරිය දියුණු කරගන්නවා. සිහිය දියුණු කරගන්නවා. සමාධිය දියුණු කරගන්නවා. ප්‍රඥාව දියුණු. ඒ ගුණ ධර්ම වලට වෙනම අවධානය දීලා දියුණු කරනවා. ඒවා දියුණු වෙනකොට ඉබේම තමන් නිවන කරා යනවා. ප්‍රඥාව දියුණු වෙන්න ධර්මය අහන්නට ඕනේ. ධර්මය ගැන හිතන්නට ඕනේ. විදර්ශනා වඩන්නට ඕනේ. සමාධිය දියුණු කරන්න සමත වඩන්නට ඕනේ. වීරිය දියුණු කරන්නට අඛණ්ඩව වැඩපිළිවෙලක තමන් යෙදෙන්නට ඕනේ. සිහිය දියුණු කරන්නටත් ඒ සුදුසු වෙලාවේ සුදුසු වැඩේ කරන්නට ඕනේ. ශ්‍රද්ධාව දියුණු කරන්නට ශ්‍රද්ධාව උපදවන ආකාරයෙන් හිතන්නට ඕනේ. ඒවා ඒ පුද්ගලයා ඇසුරු කරන්නට ඕනේ. මේ විදිහට එක ඉන්ද්‍රිය දියුණු කරගෙන ඔහු ඒ ගමන යනවා. සමහර කෙනෙක් බල ශීර්ෂයෙන් ඔහුගේ හිත තමයි මම අකුසල ධර්ම යටපත් කරමින් අකුසල ධර්ම වලට නොසැල්විය හැකි පරිද්දෙන් මගේ සිත සකස් කරගන්නවා. අශ්‍රද්ධාවෙන් නොසැල්විය හැකි ශ්‍රද්ධාවක්. කුසීත භවෙන් නොසැල්විය හැකි වීරියක්. මුට්ට සතියෙන් නැත්තම් අසිහියෙන් නොසැල්විය හැකි සිහියක්. වික්ෂිප්ත භවෙන් නොසැල්විය හැකි සමාධියක්. මෝහයෙන් මුලා භවෙන් මෝඩකමින් නොසැල්විය හැකි ප්‍රඥාවක් දිනු කරගන්නවා. මේ විදිහට අර කියපු ඉන්ද්‍රිය ගුණධර්ම ටිකම ප්‍රබල බලකණු ලෙස සලකලා අභියෝගාත්මක ලෙස සලකලා අකුසල ධර්ම වලට මම සැලෙන්නේ නැහැ. ඒවා යටපත් කරගෙන ඉදිරියට යනවා කියලා බල ධර්ම ශීර්ෂයෙන් මේක වඩනවා. බොජ්ජංග වශයෙන් ගත්තම නිවන් දකින්නට උපකාර වෙන ධර්ම එක ඉන්ද්‍රිය වලට ටිකක් සමානයි. නිවන් දකින්නට උපකාර වෙන සතිය, ධම්මවිචය, වීරිය ආදී වූ බොජ්ජංග ධර්ම වෙනම දියුණු කරනවා. විශේෂයෙන්ම භාවනාවේදී මේක ගොඩාක් උපකාර වෙනවා. ඔය උපේක්ඛා සම්බොජ්ජංග එහෙම ගොඩාක් වැඩෙන්නේ භාවනාව සම්බන්ධයෙන්. ඒ නිසා භාවනාව સિદ્ધ කරගෙන යනවා තමන්ගේ බොජ්ජංග ධර්ම සමබර වෙන නිසා. හැමතිස්සෙම බොජ්ජංග වඩන්නට ඕනේ. මේ නිවනට ආසන්න වශයෙන්ම හේතු වෙන ගුණ ධර්ම ටික තමයි ප්‍රගුණ කරගන්නවා. මාර්ගාංග ශීර්ෂයෙන් මාර්ගාංග කියලා කියන්නේ මාර්ගයේ යන්නට උපකාර වෙන ධර්ම, උපාය ධර්ම. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව දිනු කරගන්නවා සීලය. ඒ නිසා සමාධිය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ නිසා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප
ප්‍රඥාව. මේ සියල්ලටම මුලින් සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ඕනේ. ධර්මය අහලා ධර්මයේ තේරුම් අරගෙන මම දේවල් අතහරින්න ඕන කියන විතර්කය ඇති කරගෙන තමයි සිල් සමාදන් වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨි සංකප්ප මුලටත් වෙනවා. මේකෙදි මොකද වෙන්නේ? ඒ ಗುಣධර්මය අනිත් ಗುಣධර්මයට පාදක වෙනවා. සම්මා දිට්ඨිය ඇති කලෙහි හොඳට ධර්මය අහලා හිතේ දරාගත්තම අන්න සම්මා සංකල්පය ඇති වෙනවා. සම්මා සංකල්පය දියුණු කරන්න සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න. ඒ වගේම සම්මා සංකල්පයත් දියුණු කරගන්නට ඕනේ උත්සාහයෙන්. හැබැයි සම්මා දිට්ඨිය වැඩෙන්නට සංකල්පය වැඩිනවා. සම්මා සංකල්පය ප්‍රබල වෙන්නට හොඳ සිතිවිලි හිතන්නට මම භවනා කරන්නට ඕනේ. මම දේවල් අතහරින්නට ඕනේ. මම සිල් රකින්නට ඕනේ කියලා හිතනකොට අන්න සම්මා වාචාව දියුණු වෙනවා. සම්මා කම්මන්තයක් දියුණු වෙනවා. සම්මා ආජීවයක් දියුණු වෙනවා. මේ ටික දියුණු වෙනකොට අන්න Tamanට සම්මා වායාමය, සතිය, සමාධිය වඩලා සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ සමාධිය පදනම් කරගෙන නැවත සම්මා දිට්ඨිය, සම්මා සංකප්පයට එන්න පුළුවන් වෙනවා. මේ විදිහට එකිනෙකට උපකාර වෙන ක්‍රමයට පිළිවෙලට පඩිපෙලක් නගින්නා වගේ ඒ මාර්ගයේ යෑම තමයි සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් නිවන් දැකීම. දැන් බලන්න එකම ඉලක්කයේ වෙච්ච නිවනට යන ක්‍රම මේක තව උදාහරණයක් අපි සලකලා බලමු. උදාහරණය තමයි යුද්ධයක් තියෙනවා හමුදාවකට දිනන්න. සතුරු සේනාවක් ඉන්නවා. මේ පැත්තේ යුද්ධ ආමියක නැත්තම් හමුදාවක් ඉන්නවා. මේ හමුදාවේ දැන් අපි හිතමු මේ හමුදාව මේ යුද්ධය දිනන්නේ කොහොමද? එක සේනාධිපතියෙක්ට හමුදාව බාර දුන්නොත්. ඕ කියයි මම කරන්නේ මේ සෙබළුන්ගේ තියෙන වීරිය වැඩි කරලා අපි කියන මොරාල් එක වැඩි කරලා උද්‍යෝගයේ වැඩි කරලා කොහොම හරි මේ සතුරු සෙනග සුණු විසුණු කරනවා දානවා කියන සංකල්පය ඔවුන්ගේ සිත තුළ බස්සවලා ගිල්වලා ඒක මත පදනම් කරලා මම යුද්ධ දෙනවා. හැරෙන්න එපා පහු. හැරෙන්නේ නැතුව ඉදිරියටම යන්නට ඕනේ කියලා ඔවුන්ව උනන්දු කරවලා ඔවුන්ගේ ඔළුව වලට අදහස දාලා සතුරු සෙනග විනාශ කරනවා කියලා කියනවා. තව සේනාධිපතියෙක් කියයි මම නම් යුද්ධ කරන්නේ ඒ සේනාංක මම බලවත් කරනවා. ඒ කියන්නේ යුද ටැංකිය අංශය බලවත් කරනවා. පාබල සේනාව බලවත් කරනවා. අතීතේ නම් අශ්ව සේනාව, ඇත් සේනාව, අද නම් ගුවන් හමුදාව බලවත් කරනවා. නාවික හමුදාව බලවත් කරනවා. මේවට වෙන වෙනම අවධානය දීලා ඒ සේනාංක දියුණු කිරීම තමයි මගේ උපාය මාර්ගය කියලා කෙනෙක් කියයි. එක සේනාධිපතියෙක්. තව සෙන්පතියෙක් කියයි අර සතුරු සෙනග කෙරෙහි වෛරය ඇති කරවලා විනාශ කරන්නට ඕන කියන එඩිතර වීරිය ඇති කරවලා ඉදිරියට. සමහර කෙනෙක් කියයි මම ජාතික ආලය ඇති කරනවා හිත් තුළ සෙබළුන්ගේ. නැත්තම් රට කෙරෙහි ආදරය වැඩි කරනවා. ඒ නිසා රට ගැන මව්බිම ගැන තියෙන හැඟීම මතු කරගෙන ඒ හැඟීමට දිවි පරදුවට තියන්නට ඕනේ කියන සංකල්පය ඇති කරවලා මම යුද්ධ දිනනවා. සමහර කෙනෙක් කියයි මම සතුරෝ එක්ක ගිවිසුමකට ඇවිල්ලා සතුරව දුර්වල කරලා සතුරව විනාශ කරනවා. මේ ආදී ලෙසට ඒක හරියට දැන් සමහර අජාතසත්තු කොහොමද ලිච්ඡවීන් මර්ධනය කරේ? ඇතුළට ගිහිල්ලා මිත්‍ර බෙහෙදේ ඇති කරවලා. මේ විදිහට එක එක සේනාපතිතුමා කියයි මම නම් යුද්ධ දිනන්නේ මෙහෙමයි කියලා. හැබැයි සියලු දෙනාම කරේ සතුරු සේනාව විනාශ කරලා යුද්ධය ජයග්‍රහණය කරපු එක. මේක තමයි බෝධිපාක්ෂික ධර්ම කොටස් 7 තියෙන ක්‍රමය. සමහර යෝගීන් ස්කන්ධ ධාතු ආයතනයන් නැවත නැවත විශ්ලේෂණය කරමින් ඒකම මුල් කරගෙන තමන් ස්කන්ධ ධාතු ආයතන කෙරෙහිම සිහිය පිහිටුවාගෙන සිත පවත්වමින් සිහිය කියලා කියන්නේ හිත පිට දෙන්න යන්න දෙන්නේ නැතුව හිත ඒ අරමුණු වල පවත්වන බලය ඒ බලය යොදාගෙන නැවත නැවත මේවා මෙනෙහි කරමින්ම නිවන් ගමන යනවා කියලා පිළිවෙත් ප්‍රතිපදාවට පිළිපන්න කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් මම අකුසල් දුරු කරමින් කුසල් මතු කරමින් මේ ගමන යනවා කියලා සම්‍යප්‍රදාන ක්‍රමයෙන්ම අරදේම සිද්ධ කරන කෙනෙක් ඉන්නවා. එකම දේ කරන්නේ නිවන් දකින්නට. සීල සමාධි ප්‍රඥා දියුණු කරන එකට. නමුත් ක්‍රමවේද අකුසල් නැසන එක. නමුත් ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස්. තව කෙනෙක්
ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන ගුණධර්ම පදනම් කරගෙන ඉදිරියට යනවා. මේක තමයි දේශනාවේ මාතෘකාව. තවත් සමහර කෙනෙක් වෙන වෙනම අර සේනාංක වෙන වෙනම දිනු කරනවා වගේ මගේ ශ්‍රද්ධින්ද්‍රිය දිනු කරනවා, ශ්‍රද්ධාව වැඩි කරගන්නවා, වීරිය වැඩි කරගන්නවා, සතිය වැඩි කරගන්නවා, සමාධිය වැඩි කරගන්නවා, ප්‍රඥාව වැඩි කරගන්නවා කියලා වෙන වෙනම දේවල් වලට අවධානය දෙමින් මේ ගමන් මාර්ගය යනවා. සමහර කෙනෙක් Tamanගේ බලගති ටික ප්‍රබල මානසික ශක්තියින් වර්ධනය කරමින් අකුසල් වලට නොසෙල්වි අකුසල් යටපත් කරමින් ඉදිරියට ගිහිල්ලා අකුසල ධර්මය විනාශ කරනවා. තවත් සමහර කෙනෙක් බොජ්ජංග දියුණු කරනවා. නිවනට උපකාර වෙන අවබෝධයට මාර්ගඵලයන්ට උපකාර වෙන ධර්ම ටික භාවනාවට විශේෂයෙන් අවධානය දෙමි. මේ භාවනාවේට උපකාර වෙන ගුණ ධර්ම ටික Taman දියුණු කරගන්නවා. මාර්ගාංග වශයෙන් පිළිවෙලින් මේ ක්‍රමානුකූලව සීල සමාධි ප්‍රඥා ගුණ එකිනෙක දියුණු කරගෙන ඉදිරියට යනවා. මේ බලන්න එකම කෙලෙස් සංග්‍රහණය ජයග්‍රහණය කරන්නට අනුගමනය කරපු ක්‍රමවේද 7ක්. මේ හැම ක්‍රමවේදයක්ම ඕනේ නිවන් දකින්න. එක ක්‍රමවේදයක් ඇති කෙනෙක්ට නිවන කරා යන්න. එක ක්‍රමවේදයක් ඇති. ඒ සමහර ක්‍රමවේද ඇතුලේ දැන් 이르දිපාද ඇතුලේ ඒ ක්‍රමවේදය ඇතුලේම තවත් ක්‍රමවේද 4ක් තියෙනවා. එක 이르දිපාදයක් දිනු කරලා නිවන් දකින්නට පුළුවන්. ඒ නිසා තමයි මම දේශනා කරේ වනප්ප ගුම්භේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය. හරියට ගිම්හාන මාසේ වැසිවැසෙන කාලයේ පළවෙනි මාසේ මල් වලින් ඵල වලින් බර වෙච්ච වනස්පති වෘක්ෂය විශේෂයෙන් මල් වලින් බර වෙච්ච සස්ත්‍රීකව වැඩිච්ච වෘක්ෂයක් බඳු ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරා. දුක පිළිබඳ නානා ක්‍රමවලින් සමුදය පිළිබඳ නානා ක්‍රමවලින් ඒ කියන්නේ දුකට හේතුව දුකේ නැතිවීම පිළිබඳ නානා ක්‍රමවලින් දුක නැති කරන මාර්ගයත් නානා ක්‍රමවලින් දේශනා කරා. කොතරම් අනර්ග ශාස්ත්‍රවරයෙක්ද ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක්ද. ඒක බුද්ධ ගුණයක්. නමුත් ධර්මයේ ගුණයත් මතු වෙනවා එතනදීනේ. සතර 이르දිපහද නැත්නම් රිද්දිපහද දිනු කරනවා කියලා කියන්නේ මේ විදිහට නිවන් ගමනට යන එක්තරා ප්‍රතිපදාවක් දිනු කිරීමයි. දැන් මම සතර 이르දිපහද වලට යොමු වෙනවා. දැන් පැහැදිලි වෙන්නට ඇති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන කොටස් 7 මතක තියාගන්න උත්සාහවත් වෙන්න. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්දිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කියන හතම නිවන් දකින්න ක්‍රමවේද 7ක්. එකක් වැඩුවම අනිත් ඒවා ඉබේ වැඩෙනවා. අනිත් ගුණධර්ම වැඩෙනවා නිකම්ම වගේ. එකක් වඩනකොට. මොකද හේතුව මේ හැම එකෙන්ම කරන්නේ එකම දේ. ඒ නිසා එකක් වඩනකොට අනිත් ඒවාත් වැඩුණා ලෙස සලකන්නට පුළුවන් අපිට. නමුත් ගත්ත ක්‍රමවේදය සම්පූර්ණ එකිනෙකට වෙනස්. එනිසා මේ සතර 이르දිපාදය දියුණු කරනවා කියන්නේ නිවන් දකින්නට යන එක්තරා ක්‍රමවේදයක්. සතර 이르දිපාද කියනවා මෙතන 4ක් වෙනවා. මොනවද 4? ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ රිද්දිපහද කියන්නේ මොකක්ද කියලා. රිද්දි නැත්තම් 이르දි කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයට දැන් ඇවිල්ලා තිනවා. ඒක හරි 이르දිය කියලා. නැත්නම් ඉද්දි රිද්දි තමයි සාමාන්‍ය වචන දෙක. 이르දි කියලාත් සමහරෙන් පාවිච්චි වෙනවා. 이르දිය කියලා කිව්වම මෙතන 이르දිය කියන එකේ අපේ ශාසනයේ තියෙනවා 이르දි වර්ග කීපයක්. එකක් තමයි අපි ගන්න අභිඥාවෙන් කරන රිද්දිය තියෙන අහසින් යනවා පොළවේ කිමිදෙනවා. ඈත තියෙන දේවල් බලනවා. මේවත් එක්තරා විදිහක රිද්දි. ඒ කියන්නේ විශේෂ සිදුවීම්. විශේෂ හැකියාවක්. බුද්ධ ශාසනයේ තියෙන විශේෂම රිද්දි ටික තමයි අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. අපි සිද්ධි කියලා කියන්නේ. දැනගත යුතු ධර්ම දැන ගැනීම
ගැඹුරින් දැන ගැනීම කියන එක මේ ශාසනයේ තියෙන ලොකු achievement එකක්. නැත්තම් ලොකු ජයග්‍රහණයක්. නැත්තම් ලොකු ලබා ගැනීමක්. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගත යුතු ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගැනීමත් මේ ශාසනයේ තියෙන සුවිශේෂී ජයග්‍රහණයක්. නැත්තම් සාක්ෂාත්කරණයක්. නැත්තම් ලබා ගැනීමක්. ඒ වගේම පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. ප්‍රහාණය කටයුතු ධර්මයන් ප්‍රහාණය කිරීම. කිරීමට හරි අමාරුයි. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකරණ සිද්ධි. සාක්ෂාත් කටයුතු නිර්වාණ ධාතුන් වලට පැමිණීම සාක්ෂාත්කරණය කාය ඥාන දෙකෙන් ස්පර්ශ කිරීම කියන එක මේ ශාසනයේ තියෙන සුවිශේෂීම ලබා ගැනීම නැත්තම් achievement එක. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි දියුණු කළ යුතු ධර්මව දියුණු කර ගැනීමත් මේ ශාසනයේ තියෙන ලොකු ජයග්‍රහණයක් ලබා ගැනීමක්. මෙන්න මේ කියන අධිගමනය කළ යුතු නැත්නම් ලබාගත යුතු achieve කරගත යුතු දේවල් මේ සිදුවීම් මේ කෘත්‍යයන් සම්පූර්ණ කිරීම පහසු දෙයක් නෙවෙයි. අපි හිතමුකෝ සාමාන්‍යයෙන් රටක් තව රටක් යටත් කර ගැනීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට ලොකු පරිශ්‍රමයක්, ලොකු වියදමක්, ලොකු සැලසුම් කරණයක් අවශ්‍යයි. රටක් ආර්ථිකව දියුණු කරලා සුඛිත මුදිත කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක අපහසු දෙයක්. ඒකට ලොකු කැපකිරීමක්, දර්ශනයක් තියෙන්නට ඕනේ. ඒ වගේම තවත් මෙහාට ආවොත් අලුත් නවීන සොයා ගැනීමක්, යන්ත්‍රයක් නිපදවනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. නිවැරදි ලෙස පොතක් රචනා කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් මේකේ කාර්යය ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙන්නට පුළුවන්. මේ වගේ සිදු කිරීමට පරිපූර්ණ කිරීමට achieve කිරීමට අමාරු දේවල් සම්පූර්ණ කිරීම පරිපූර්ණ කිරීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වෙන ගුණධර්ම ටිකක් තියෙනවා. තව රටක් යටත් කරගන්නට ඕන නම් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක නෙවෙයි මෙතන අදහලෙන්නේ. මේක මහා භාර දූර කර්තව්‍යයක්. තව රටක් යටත් කරගන්නට බෑ කම්මැලිව ඉඳලා. කරන්නම් වාලේ කරලා එහෙම යුද්ධ කරලා දිනන්නට බෑ. ඒකට ලොකු පරිශ්‍රමයක් ඕනේ. ඒකට සැලසුම් කරණයක් ඕනේ. ඒකට ලොකු ධනයක් වේදම් කරන්නට ඕනේ. කැපකිරීමක් සිදු කරන්න. සමහරවිට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. තව රටක් සුඛිත මුගිදිත කරනවා නම් තමන්ගේ රට ආර්ථිකව දියුණු කරනවා නම් ඒක ලොකු පිරිසකගේ කැපවීමෙන් කරන දෙයක්. ඒ පාලකයා ලොකු දර්ශනයක් ඇතුව ඒක කරන්නට ඕනේ. කැපකිරීම කරන්නට ඕනේ. අවංක වෙන්නට ඕනේ. එහෙම නැතුව ඒ භාර දූර කාර්යය සිද්ධ කරන්නට බෑ. මේ භාර දූර කාර්යය සිද්ධ කරන්න යනකොට ඒ පුද්ගලයාව ඒ ඉලක්කය කරා ගෙන යන ඇදගෙන යන තල්ලු කරන බල ටිකක් තියෙනවා. ඉන්ධන ටිකක් තියෙනවා. ශක්ති ටිකක් තියෙනවා. දැන් අපි නෝ ශාසනයේ භාර දූර කාර්යය මොනවද? නැවත මං කියනවා. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. ලක්ෂණ වශයෙන් තේරුම් ගත යුතු පරමාර්ථ වශයෙන් තේරුම් ගත යුතු ධර්මයෝ පරමාර්ථ වශයෙන් තේරුම් ගැනීම. නාම රූප ලෙස සතර මහා ධාතු ලෙස චිත්ත චෛතසික ධර්ම ලෙස සත්වය පුද්ගලයෝ ආත්මය ලෙස නෙවෙයි. මේ ලෙස ඒවායේ ඇති සැටියෙන් තේරුම් ගැනීම ලේසි දෙයක් නෙවෙයි. ඒකට ධර්මය ඉගෙන ගන්නට ඕනේ. හිතේ දරාගෙන ඉන්නට ඕනේ.
ඒක ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න සමාධියක් හිතේ තියෙන්නට ඕනේ. ඒ සමාධිය ඇතින් සීලයක් සමාදන් වෙන්නට ඕනේ. සීලයක් නිසා හොඳට හිත පිරිසුදු වෙලා නැවත නැවත සියවර දහස්වර මෙනෙහි කරගෙන යනකොට හිත පිරිසුදු වෙච්ච අවස්ථාවක තමයි ඒ ඥානය ධර්මඥානය මත පදනම් වෙලා මේ ධර්මයෝ Tamanට ප්‍රකට වෙන්නේ. ධර්මයෝ Taman තේරුම් ගන්නේ. ඒක ලේසි දෙයක් නෙවෙයි. සමහර කෙනෙක්ට පෙර සසර පෙරම් පුරුපු අයට ඒක පහසුවෙන් වෙන්නට පුළුවන්. නමුත් මේක චිත්තසංතානයේ චිත්තුපාදිනත සිතේ తත්වයේ ගැන බැලුවට පස්සේ ලේසි නෑ. සතර මහා ධාතු ලෙස තේරුම් ගැනීම. නාම රූප ලෙස තේරුම් ගැනීම. නිසා මේක බාහිර දුර කාර්යයක්. ඒ කාර්යය කරන්නට ලොකු කැපකිරීමක් කරන්නට ඕනේ. ඒ මාර්ගයේ යෙදෙන්නට ඕනේ. ඒ යෙදිලා ඒ අවසානයේ ඒ කෘත්‍ය සම්පූර්ණ කරන්නට අවශ්‍ය වෙන බල ටිකට කියනවා. 이르දිනේ අරවා. 이르දි කියලා කියන්නේ සම්පූර්ණ කරගත යුතු බාරදූර කර්තව්‍යයන් සම්පූර්ණ කර ගැනීම. ඒවා සිද්ධ කර ගැනීම. achieve කර ගැනීම. ඒ සඳහා හේතු වෙච්ච කාරණා ටික 이르දි පාද කරුණු කියන එක. හේතු කියන එක. 이르දියට හේතු මොනවද 이르දි? ලක්ෂණ වශයෙන් දැනගත යුතු ධර්ම ලක්ෂණ වශයෙන් දැන ගැනීම. මේක තමයි අපේ අවසාන ප්‍රතිඵලය. ඒකට යන්නට ඕන දේවල්, එතනට ළඟා වෙන්නට අවශ්‍ය දේවල් 이르දිපාද. 이르දිපාදය. දෙවෙනි 이르දිය මොකද්ද? පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. අභිඤ්ඤය කියලා කිව්වේ ලක්ෂණ වශයෙන්. ඒ කියන්නේ පටවියක් ලෙස, තදගතිය ලෙස, ආපෝ ලෙස, නිස්සත්ත්ව නිජීව දෙයක් ලෙස, සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි ස්වභාව ධර්ම ලෙස තේරුම් ගැනීම. එකපාරක් තේරුම් ගැනීම නෙවෙයි මේ කියන්නේ. සත්වයේ පුද්ගලයෙක් මෙතන නැහැ කියන මට්ටමට දිට්ඨි විසුද්ධිය සම්පාදනය වෙනකන් තේරුම් ගැනීම. ලේසි දෙයක් නෙවෙයි. ආත්ම සංඥාව යටපත් වෙන මට්ටමට තේරුම් ගැනීම. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ මේ ධර්මයන්ගේ ලක්ෂණ නැත්නම් ඒ ධර්මය ලෙස තේරුම් ගත්තට මදි. ඒවා අනිත්‍ය ධර්ම ලෙස, දුක්ඛ ධර්ම ලෙස, අනාත්ම ධර්ම ලෙස තේරුම් ගන්නට ඕනේ. ඒකට සංස්කාරයන් ඉපදෙන බිඳෙන හැටි තේරුම් ගන්නට ඕනේ. දුක් උපදවන හැටි තේරුම් ගන්නට ඕනේ. වසඟේ පවතින නැති බව තේරුම් ගන්නට ඕනේ. මේක තවත් ගැඹුරුයි. මේ මට්ටමින් සම්මසනය කරලා උදේවය ඥානය භංග බය ආදීනව කියන මේ විපස්සනා ඥාන ටික ගැඹුරට දියුණු කරගෙන යෑම කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණ කරන්නට හේතු වෙන උපකාරක ධර්ම තියෙනවා. ඒවට කියනවා රිද්ධිපාද කියලා. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි ප්‍රහාණය කටයුතු අකුසල ධර්මයෝ ප්‍රහාණය කිරීම අපහසුම කෘත්‍යයක්. ලේසි නෑ මේක. ඒක මාර්ගය යන කෙනානේ දන්නේ කොහොමද කොච්චර අමාරුද අකුසල යටපත් කරන්නේ. නැවත මතේ. ඒක අතහරින්නට හිතෙන්නේ මේ කියන අකුසලයේ යටපත් කිරීම, අකුසලයේ දුරු කිරීම කියන මේ අවසාන ඉලක්කයට ළඟා වීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය වෙන ගුණාංග, ඒකට උපකාර වෙන ධර්ම 이르දිපාද. සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චිකරණ සිද්ධි අධිගමනය කර යුතු පත්විය යුතු සම්මුති නිර්වාණ, තදංග නිර්වාණ, සමුච්ඡේද නිර්වාණ, විස්කම්බන නිර්වාණ, නිස්සර නිර්වාණ කියන මේ නිර්වාණ ධාතුන් වලට පත්වීමට කියන එක පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම තදංග විස්කම්බන සමුච්ඡේද නිර්වාණ වලට. සම්මුති නිර්වාණයට ඇතුළත්, නිස්සර නිර්වාණයටත් එක්තුළු. මේ නිර්වාණ ධාතුන් වලට පත් වෙන එක ලේසි නෑ. ඒ සඳහා ලොකු කැපකිරීම කරමින් කටයුතු කරන. ඒකට උපකාර වෙන ධර්ම 이르දිපාද. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. භාවනා දියුණු කර යුතු ධර්ම දියුණු කිරීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. සීල සමාධි ප්‍රඥාවන්, සීලය පංච සීලෙ ස්ථිර කරගෙන අෂ්ටාංග සීලයට ඇවිල්ලා
දස සීලයට ඇවිල්ලා, සාමණේර සීලයට ඇවිල්ලා, උපසම්පදා සීලයට ඇවිල්ලා මේ සීලේ පිහිටලා සීලේ ශක්තිමත් කරගෙන නොකඩෙන පරිද්දෙන් ආරක්ෂා කරනවා කියන එක ලේසි නෑ කෙනෙක්. සමාධියක් දිනු කරගෙන ඒ අරමුණක පැය ගාණක් ඉන්න පුළුවන් ශක්තිය හිතේ ඇති කර ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ධර්මයන්ගේ යථා ස්වභාවයේ තේරුම් ගන්න විදර්ශනා ඥානය ඇති කර ගැනීම ලේසි දෙයක් නෙවෙයි. මේ දියුණු කළ යුතු ගුණ ධර්ම දියුණු කිරීමට උපකාර වෙන දේ රිද්ධිපාද. මම හිතනවා දැන් පැහැදිලි වෙන්නට ඇති. රිද්ධිය කියලා කියන්නේ අවබෝධ කටයුතු දේවල් අවබෝධ කිරීම, ප්‍රහාණය කටයුතු දේවල් ප්‍රහාණය කිරීම, අධිගමනය කටයුතු දේවල් අධිගමනය කිරීම, වැඩි යුතු දේවල් වැඩිම කියන මේ දේවල් වලට පත්වීමට ඒවා සම්පූර්ණ කිරීම තමයි 이르දිය. එයට හේතු භූත වෙත්ත කරුණු තමයි උපකාරක ධර්ම තමයි 이르දිපාද. මෙන්න මේ කියන ධර්ම ටික මේ තියෙන 이르දි ටික සම්පූර්ණ කරගන්නට ඕන වෙන ධර්ම 이르දිපාද. 이르දිපාද තථාගතයන් වහන්සේගේ දේශනාවේ හැටියට හතරක් තියෙනවා. මොනවද? ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව. තවත් නිවැරදිව පිළිවෙලට කිව්වොත් ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශාව. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. සමහර කෙනෙක්ට භාවනා කරන්න ලොකු කැමැත්තක් එනවා. නිවන් දකින්නට කැමැත්තක් එනවා. රහත් වෙන්නට කැමැත්තක් එනවා. බුදු වෙන්නට කැමැත්තක් එනවා. මේ කැමැත්තට කියනවා ඡන්දය කියලා. සමහර වෙලාවට ලෝභයක් මිශ්‍ර වෙන්න පුළුවන් පිටින් පිට. ඒක එච්චර ගැටලුවක් නෙවෙයි. මෙතන අපි අදහස් කරන්නේ ඒ නිවනට බර වෙච්ච කුසල සිතේ ඇති වෙච්ච ලොකු කැමැත්ත, ඡන්දය. ඡන්දය එකම කියන කත්තු කම්යතා ඡන්දය. යම් යම් දේවල් කිරීමට කැමැත්ත. යම් යම් වස්තුන් වලට ඇති කැමැත්ත. ඇලීම නෙවෙයි. ඇලීම කියන්නේ වස්තුව අතහරින්නට බෑ. ඒකට ගොඩාක් ඇලිලා බැඳිලා ඒක නැති වෙනකොට දුකයි. සමහර දේවල්වලට අපි කැමති වෙනවා ප්‍රයෝජනෙ දැකලා. කල්යාණ මිත්‍රයාට කැමති වෙනවා ප්‍රයෝජනෙ දැකලා. බුදුරජාණන් වහන්සේ කෙරේ අපිට කැමැත්තක් තියෙනවා අසුරු කරන්නට. ධර්මය අහන්නට කැමැත්තක් තියෙනවා. ඒ ක්‍රියා කිරීමේ කැමැත්ත ඡන්දය. වටිනා දේවල් වලට වටිනාකම දැනගෙන කැමති වීම ඡන්දය මතක තියාගන්න. ඒක හරියට ඊතල හැබැයි මේ දේවල් අපිට අතහරින්න පුළුවන්. ඒක ඉතින් ලස්සන ඒක. මේ දේවල් නැති වුණා කියලා අර ලෝභයෙන් එනවා වගේ හැඟීමක් එන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩාක් වටිනා දෙයක් නම් දුකකට හැරෙන්නට පුළුවන්. බැරි කමක් නැහැ. මොකද එතකොට හේතුව ලෝභයත් එක්ක අපි මිශ්‍ර වෙලානේ ගොඩක් වෙලාට ඇලෙන්නේ. උදාහරණයකට ඊතල විදින කෙනාගේ ඊතල පිළිබඳ ඇති කැමැත්ත. ඊතල විදින කෙනා ඊතලට කැමති. ඇයි කැමති? ඊතල විදලා පුළුවන් රජයෙන් පඩි ගන්න. දුනුආයෙක් වෙලා ඉඳලා සතුරන් විදලා මරලා ආදායමක් උපය ගන්නට පුළුවන්. ඒ නිසා මේ ඊතල වලට කැමති. හැබැයි ඊතල බදාගෙන අල්ලගෙන පෙට්ට ගමේ දාගෙන ගෙදර තියාගෙන වෙන අයට දෙන්න නැතු ලෝභයෙන් ඇලිලා බැඳිලා හිටියොත් මේ ඊතල වලට ඒ ප්‍රයෝජනේ ගන්නට බෑනේ. එහෙනම් ඊතල වලට කැමතිලා තියෙන ප්‍රයෝජනේ දැකලා ඒ වගේ තමයි අපි දන් දෙන්නට වස්තුව රැස් කරනවානේ. දැන් දානයක් සකස් කරන්න හාල් ගේනවා, පරිප්පු ගේනවා, ව්‍යංජන ගේනවා, එළවලු ගේනවා. මේ දේවල් ගෙදර තියෙනකොට දාන්නට කලින් අපි කැමතියි මේ දේවල් තියෙන එක. තව තව ලැබෙනවට කැමතියි. හැබැයි මේ ලෝභයෙන් බදා ගැනීම නෙමෙයි අතහරින්න කැමැත්ත අපිට තියෙන්නේ. ඒ වස්තු වලට තියෙන කැමැත්ත දාන වස්තු වලට තියෙන කැමැත්තට කියන්නේ කුසල ඡන්දය කියලා. ඒක කත්තු කම්යතා ඡන්දයක් නෙමෙයි. කිරීමට කැමැත්තනේ වස්තුවට ඇති කැමැත්ත සමහරට ඡන්දය කියලා හඳුන්වලා තියෙනවා පොත්පත්වල. මෙතන අපි අදහස් කරන්නේ මේ කියපු අධිගමයන් වලට රහත් වෙන්න, නිවන් දකින්න, හොඳ පුද්ගලයෙක් වෙන්න, සීලවන්තයෙක් වෙන්න තියෙන කැමැත්ත. ඒකට ලොකු බර වෙච්ච බවක් හිත කැමති. සමහරුන්ට එකපාරින් මට රහත් වෙන්නට ඕනේ. මට නිවන් දකින්නට ඕනේ. මට බුදු වෙන්නට ඕනේ, පසේ බුදු වෙන්නට ඕනේ.
ධානයක් උපදවන්නට ඕනේ. මෙන්න ඡන්දයක් ඇති වෙනවා. සමහරට පොතක් ලියන්නට ඕනේ. ධර්මයේ ප්‍රචාරණය කරන්නට ඕනේ. මෙන්න ඡන්දයක් ඇති වුණා. මේ ඡන්දය කොතෙක් ප්‍රබලද ඒ තාක් ඔබේ කෘත්‍ය සිද්ධ කරනවා. ඒ යන ගමනේදී ඔබ විසින් සිල් රකින්නට ඕනේ, භවනා කරන්නට ඕනේ, සුදුසු පරිදි කරන්නට ඕනේ. ඒ දේවල් අදාළ වෙලාවට නිම කරන්නට ඕනේ. එහෙම කරන්නේ නැතුව මේකට ඡන්දයෙන් විතරක් නෙමෙයි. නමුත් ඒ ඡන්දය තමයි මේ මුළු ගමනේම ඔහු ඇදගෙන යන්නේ. දිවා රාත්‍රී දෙකේ මේ ගමන ගෙනියන්නේ. කළ යුතු දේවල් කරන්නට ඕනේ. ඒකයි මම කිව්වේ නිවන් දකින්නට කරන්නට තියෙන දේ මොන ක්‍රමයෙන් ගියත් එකයි. නමුත් මොහුව ඇදගෙන යන්නේ මේ වෙලාව අපි කියන driving force. ඔහුට හෝ ඇයට තියෙන ලොකුම ඔහු ඇදගෙන යන තල්ලු කරන ගතිය මොකද්ද? අර දේ ලබා ගන්නට සම්පූර්ණ කරන්නට තියෙන කැමැත්ත. හොඳම උදාහරණය රට්ටපාල ස්වාමීන් වහන්සේ. රහත් වෙන්නට කැමැත්තක් ඇති වුණා දුක කෙලවර කරන්නට. එසනම් මහාන වෙන්නට ඕනේ. එහෙනම් මහානකමටත් කැමැත්තක් ඇති වුණා. රහත් බවට කැමැත්ත ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ අවසර ඉල්ලුවම කිව්වා දෙමව්පියන්ගෙන් අවසර ගන්නට ඕනේ. දෙමව්පියෝ ළඟට ගියාම දෙමව්පියෝ බෑ කිව්වා. මොකද උනේ? අර ඡන්දය ප්‍රබලයි. निराहार බිම වැතුරුණා. යාළුවෝ ඇවිල්ලා කිව්වා එපා කියලා. නමුත් නිවනට ඡන්දය, පැවිද්දට ඡන්දය, ගුණධර්ම වලට ඡන්දය සියලු දේ අභිභවලා ගියා. ඒ නිසා අවසර අරගෙන අවුරුදු 12ක් එක දිගට ප්‍රතිපත්ති පූර්ණේ කරලා අවසානයේ අරිහත්ත්වේ සාක්ෂාත් කරා. මේ මුළු ගමනේම රට්ටපාල ස්වාමින් වහන්සේගේ තිබුණේ ඡන්ද 이르දිපාදය. ඡන්දේ නිසා ගිහිගේ අතහැරලා පැවිද්දටපත් වුණා. සීලවන්තයෙක් වුණා. ඡන්දේ නිසා ධර්මය ඇහුවා. ඡන්දේ නිසා භවනා කරා. ඡන්දේ නිසා ධානාදී ඉපදෙව්වා. ඡන්දේ නිසා මාර්ගඵල ඉපදෙව්වා. නිසා සමහර කෙනෙක් ඡන්දය පදනම් කරගෙන මේ ගමන යනවා. ඒ ඡන්දයටම කිට්ටු දෙය තමයි චිත්තය. ඒක තියෙන්නේ පිළිවෙලට 3 වෙනි තැන. නමුත් ඒක කිට්ටුයි චිත්තය. චිත්තය කියලා කියන්නේ අපේ සිත නැඹුරු වෙනවා ඒ දෙයට. ඒක ඡන්දෙට කිට්ටුයි. ඡන්දේ තියෙන කැමැත්තක්. චිත්තේ තියෙන්නේ ඒ දේවල් ඇහුවට පස්සේ ඒකට නැඹුරු වෙනවා. සිත බර වෙලා සිතට අමතක කරන්නට බෑ. නිතර නිතර සිහි වෙනවා. මම රහත් වෙන්නට ඕනේ. මාර්ගඵල ලබන්නට ඕනේ. මම ලෝකාර්ථ චර්යාව කරන්නට ඕනේ. මම ධර්ම ඉගෙන ගන්නට ඕනේ. සිල් රකින්නට ඕනේ. මම ධර්මයේ ප්‍රචාරණය කරන්නට ඕනේ කියන ඒ සිත දුරු කරන්නට බැරි වෙනවා. ප්‍රබල සිතක් හට ගන්න හොට මේ දේ කල යුතුයි කියලා. ඒ සිත කෙතරම් ප්‍රබලද? දිවා රාත්‍රී දෙකම මේක සිහි වෙනවා. අතරින් වෙන්නේ කැමැත්තක් ඇති වෙනවා. මෙතන නිතරම ඒක කල යුතු දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. වගකීමක් ලෙස වගකීමක් කියලා කියන්නේ වෙන කෙනෙක්ට කර යුතුද කියන එක අර්ථයනේ. තමන්ම ස්වයං වගකීමක් වගේ අරගෙන මේ දේ මම සම්පූර්ණ කළ යුතුයි කියන සිත ප්‍රබල ලෙස මුල් බැස ගන්නවා. එතකොට වෙන්නේ අමතක කරන්නට බෑ මේ දේ. වෙන දෙයක් කරත් නිතර සිහි වෙනවා මම සිල් රකින්නට ඕනේ, භාවනා කරන්නට ඕනේ, ප්‍රතිපත්ති පූර්ණ කරන්න, මම නිවන් දකින්නට ඕනේ, මම මාර්ගඵල ලබන්නට ඕනේ, පැවිදි වෙන්නට ඕනේ. මෙන්න සිත මේක චිත්තය, ප්‍රබල චිත්තය. මේ දෙකම ටිකක් එකකට සමානයි. මේ දෙකේම තියෙන්නේ ඉලක්කය දෙසට නැඹුරුවක්. ඉලක්කයට කැමැත්තක්. අවසාන ප්‍රතිඵලයට කැමැත්තක්. අවසාන ප්‍රතිඵලය කෙරෙහි හිත පිහිටවපු බවක්. එනිසා කියනවා ඡන්ද 이르දි පහදයෙන් සහ චිත්ත 이르දි පහදයෙන් නිවන් දකින්න දෙන්නගේ ක්‍රමවේදය ටිකක් එකිනෙකට සමානයි. එකිනෙකට සමානයි. තරමක්. මොකද හේතුව දෙන්නම අවසාන ඉලක්කය කෙරෙහි පිහිටුවපු හිත් ඇති අය. ඒකට කැමති වෙච්ච අය. ඒකට නැඹුරු වෙච්ච අය. සමහර කෙනෙක් මේ දේවල් වැදගත්, සිල්වන්ත වීම වැදගත්, මාර්ගඵල ලැබීම වැදගත්, කෙලෙස් දුරු කිරීම වැදගත්, භාවනා කිරීම වැදගත් කියන අවබෝධය ඇති වුණාට පස්සේ මේ දේවල් අධිගමනය කළ යුතුයි කියන අවබෝධය ආවම ලොකු වීරියක් හිතේ උපදිනවා මම මේ දේ කළ යුතුයි කියලා. එතනදී ඇති වෙන්නේ දැන් කලන්නට තියෙන දැන් මේ
තමන්ගේ පැත්තෙන් ඇති වෙනවා ලොකු උනන්දුවක්. මම මේක කරන්නට ඕනේ. ඡන්දයත් එහෙම තමයි. නමුත් ඡන්දය අර අවසාන ඉලක්කයට ගොඩක් බරයි. මෙතනදී අතන්ට යා යුතුයි කියන හැඟීමෙන් තමන් දිවාරය නොවේසි කළ යුතු දේවල් සිද්ධ කරනවා. හැමෝම කළ යුතු දේවල් කළ යුතුයි. නමුත් මේ පුද්ගලයාගේ මම මේක අතහරින්නේ කොහොම හරි අවසානයේ දක්වා මේ ගමන ඇදගෙන යනවා කියන දැඩි අදිෂ්ඨානයෙන්, දැඩි වීරියෙන්, දැඩි උනන්දුවෙන්, උත්සාහයෙන් මේ ගමන කරගෙන යනවා. හොඳම උදාහරණේ සෝන මහරහතන් වහන්සේ. සුකුමාලව හැදුනේ වැඩුනේ. කෝලිවීස සෝන නමින් උනේ. කොටින්ම කියනවා නම් කකුල් දෙකේ මවිල් පවා ඇති වුණා. පොළවේ අඩිය දිම තියන්නේ නැහැ. පස්සේ කාලෙකදී මහාන වුණා. මහාන වෙලා දැඩි වීරියකින් භාවනා කරගෙන ගිහිල්ලා කකුල් පැලුණා. සියුම් නිසා ලේ ගහන්නට පටන් ගත්තා. ඊළඟට දන ගහගෙන භාවනා කරා. ඒ තරම් දැඩි වීරියක ඊට පස්සේ සිවුරු ඇල්ල යන්න පවා හිතුණා ප්‍රතිඵල ලැබෙන නිසා බුදුරයන් වහන්සේට වුණා ඇවිල්ලා සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය අඩු කරන්නට. සාමාන්‍යයෙන් අපේ වීරිය වැඩි කරන්නට ඕනේ. උන්වහන්සේගේ අඩු කරන්නට සිද්ධ වුණා බුදුරයන් වහන්සේට. අවසානයේ නිවන් දැක්කා. දිවාරය නොවේසි කළ යුතු වැඩය දිගටම අත නොහැර කරන බව සමහරුන්ගේ තුල තියෙන ගුණයක්. ඒක මත පදනම් වෙලා ඉදිරියට ගිහිල්ලා අපි කෘත්‍ය අවසන් කරනවා. චිත්ත irdipaadේන හොඳම උදාහරණය සම්භූත මහරහතන් වහන්සේ. අන්ධ වනයේ කියන අමනුෂ්‍ය බහුල වනයක භවනා කරමින් ඉන්නේ තනියම. සීවක කියන දිව්‍ය රාජ්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා මාර්ගඵල සෝවාන් මාර්ගඵල ලැබූ සීවක කියන දිව්‍ය රාජයා යක්ෂ සෙනවියෝ දෙන්නෙකුත් එක්ක එතනින් ගමන් කරනකොට දැක්කා පල්ලෙහා අන්දවනේ සම්භූත ස්වාමීන් වහන්සේ භාවනා කරමින් ඉන්නවා. යක්ෂ සේනාධිපති දෙන්නට කිව්වා ආරක්ෂාවට ඉන්නට කියලා. ගියා දෙන්න ආරක්ෂාවට නතර වුණා. ස්වාමීන් වහන්සේ අවදි වුණාම දෙන්නම පිණී සිටලා වන්දනා කළා කිව්වා ස්වාමීනි සීවක දිව්‍ය රාජ්‍යයා අපිව ඔබගේ ආරක්ෂාවට වහන්සේගේ ආරක්ෂාවට තියලා ගියා. මොකද මේ අන්දවනේ හරි අමනුෂ්‍යෝ ගහනයි. ඒ වෙලාවේ සම්භූත ස්වාමීන් වහන්සේ කියනවා අපිට හොඳ ආරක්ෂකයෙක් තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. ඒ තමයි සිහිය. අපි යන්නේන හැම වෙලාවෙම සිහියෙන් කටයුතු කරන්නේ. සිතට කෙලෙස් ධර්ම එන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපිට බාහිර ආරක්ෂාවක් ඕනේ නැහැ. අපි තුල අභ්‍යන්තර ආරක්ෂාව තියෙනවා. ඔබලාගේ කටයුතු සිද්ධ කරගන්න මට මගේ ආරක්ෂාව සලසා ගන්න පුළුවන් කියලා පිටත් කරලා හැරලා භාවනා කරලා රහත් වුණා. උන්වහන්සේගේ සිත නිතරම නැඹුරු වෙලා තිබුණේ නිවන කෙරෙහි. නිවනෙන් බාහිරට යන්නේ නැහැ හිත. නිවන් දකින්නට ඕනේ. මේ ගමන අවසන් කරන්නට ඕනේ කියන හැඟීම නිතර පහළ වෙනවා. ඒ නිසා උන්වහන්සේ අනවශ්‍ය වැඩ නොකර අදාළ කෘත්‍යම සිද්ධ කරනවා. චිත්ත irdipaade උදාහරණය. විරිය irdipaade සෝන ස්වාමීන් වහන්සේ. කල යුතු දෙය අත නොහැර අඛණ්ඩව පුදුම ජවයකින් වීරියකින් මේක සිද්ධ කරගෙන යනවා. හතරවෙනි එක විමංශ irdipaade. සමහර කෙනෙක්ට දැනගන්න හම්බ වෙනවා අරිහත්ත්වයේ කියලා දෙයක් තියෙනවා. නිවන කියලා දෙයක් තියෙනවා. මාර්ගඵල කියලා දෙයක් තියෙනවා. ඔහු කල්පනා කරනවා මොකද්ද මේක ඇත්තටම? මොකද්ද මෙහි ස්වභාවය? කොහොමද මේක තේරුම් ගන්නෙ? කොහොමද මේ පාරේ යන්නේ? මේ පාරේ යනකොට මොනවද වෙන්නේ? මේ පාර අනුගමනය කරන්න තියෙන කිටි මාර්ග මොනවද? නැත්තම් කොහොම කරොත්ද මම්මගේ කෙනෙක්ට මේක යන්නට පුළුවන් ආදී ලෙසට ඒ මුළු මාර්ගයම හොඳින් අධ්‍යයනය කරනවා. අර යුද්ධයක් දිනන්න යන කෙනෙක් සිටියම අරගෙන සතුරු සේනාව සම්පූර්ණයෙන් අධ්‍යයනය කරනවා වගේ. තරඟයක් දිනන්න යනකොට ප්‍රතිවාදී පිරේ පුද්ගලයන්ව සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා ඒ උපක්‍රම යොදනවා වගේ. තමන් කෙරෙහි, මාර්ගය කෙරෙහි, කෙලෙස් ධර්ම කෙරෙහි, ප්‍රතිඵලය කෙරෙහි සියල්ල අධ්‍යයනය කරලා පැහැදිලි චිත්‍රයක් ඇති කර ගන්නවා. අපි කියනවා A to Z මුල සිට අවසානයේ දක්වා සියල්ල පැහැදිලි කරගෙන සුවසේම කල යුතු දේ දැනගෙන තමන්ගේ නුවණ පදනම් කරගෙන මේ මාර්ගයේ ගමන් කරනවා. සමහර පුද්ගලයන්ගේ හැටි. ඔවුන් මේ මාර්ගයේ යන්නේ නුවණ පදනම් කරගෙන. දැන් මා විසින් කල යුත්තේ මෙයයි. කල යුත්තේ මේ විදිහටයි.
ඊළඟ මොහොතේ කල යුත්තේ මෙයයි. මේ ඥානෙ උපදවන්න දැන් මේ දේ වර්ධනය කළ යුතුයි. දැන් මං ලාදින අඩුපාඩු මෙහෙමයි ආදී ලෙසට සියල්ල නුවණින් තේරුම් අරගෙන නුවණ පාදක කරගෙන කළ යුතු දේවල් සිද්ධ කරනවා. සමහර කෙනෙක් වීරිය පදනම් කරගෙන මේ ආදී ලෙසට එක එක්කෙනා නිවන් දකින්න ක්‍රම වෙනස් වෙනවා. 이르දිපාද ඇතුළෙත්. උදාහරණේ බාවාරි තවුසා. අහන්න ලැබුණා බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා කියලා. විශ්වාස කරේ නැහැ එකපාර. ගෝසාව ආපු නිසා බලන්නට හිතුණා. මොකද දුර්ලභ කතාවක්. තමන්ගේ ශිෂ්‍යයෝ 16 දෙනෙක් මෝඝරාජ ඒ වගේම අජිතමානව ආදී වූ 16 දෙනෙක්ව කතා කරලා කියනවා ආරංචියක් තියෙනවා සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් බුදු වෙලා. ඔබලා ඉස්සෙල්ලා යන්න. එකපාර විශ්වාස කරන්න එපා. ගිහිල්ලා පරීක්ෂා කරන්න. හිතෙන් ප්‍රශ්න අහන්න. හිතෙන් අහන ප්‍රශ්න වලට සැබෑ බුදුවරයෙක් නම් වචනෙන් උත්තර දෙන්නට ඕන. වචනෙන් උත්තර දේවා කියලා හිතෙන් ප්‍රශ්න අහන්න. උත්තර දෙන්නට ඕන. අහන්න අපේ ගුරුවරු වෙච්ච බාවාරි තවුසට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඒ වගේම විමසන්න මේ බුදු වෙලා ඉන්න කෙනාගේ තුල මේ කියපු ලක්ෂණ තියෙනවද? මහා පුරුෂ ලක්ෂණ තියෙනවද? මේ ආදී ලෙසට උගන්වලා ඒ පිරිසම පිටත් කර හැරියා. පිරිසම ගිහිලා පරිශ්‍රණය කරලා එකිනෙකා ප්‍රශ්න ඇහුවා. අහපු ප්‍රශ්නේ අර ඉස්සලම පරිශ්‍රණය කරපු ප්‍රශ්න ටික විසඳුණා. ඊළඟට ධර්ම ගැටලු ඇහුවා. ඒ කියන ගාථා කෙලවර ඒ සියලු දෙනා මාර්ගඵල ලැබුවා. 15 දෙනෙක් රහත් වුණා. 16 වෙනි අනාගාමී වුණා. අරිහත්ත්වයට යන්න බැරි වුණා. තමන්ගේ ගුරුවරයා මතක් වෙලා. ගුරුවරයාට මේ උපකාරය කරන්නට ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා ගුරුවරයා ගාවට ගියා. ගුරුවරයා ධර්ම ශ්‍රවණය කළා. රහත් වුණා. විමසලා බලලා දේවල් කරනවා. ධර්ම ඉගෙන ගන්නවා. කියූපමට විශ්වාස කරනව නෙවෙයි. විමසලා බලලා සත්‍යන ගවේෂණය කළා. කවදාවත් මේ වගේ පුද්ගලයෝ ගවේෂණයට බය වෙන්නේ නැහැ. ඒක තමයි ඥානයේ හැටි. ඕන දෙයක් ගවේෂණය කරලා හරි වැරද්ද තෝරා අරගෙන හරි මාර්ගයේ ගමන් කරලා අවසානයේ නිවනටපත් වෙනවා. මේක තමයි විමර්ශ 이르දිපාදය. විමර්ශා 이르දිපාදය. මේ තමයි 이르දිපාද 4. දැන් අපි බලමු. අපි කොහොමද කටයුතු කළ යුත්තේ? මතක තියාගන්න. නිවන් දකින්නට අවශ්‍ය නම් අනිවාර්යෙන් මේ එක 이르දිපාදයක් හෝ තමන් ප්‍රගුණ කළ යුතුයි. ලොකු ඡන්දයක් හෝ තිබිය යුතුයි. ඒ සදා බර වෙච්ච සිත තිබිය යුතුයි. ඒ සදා ලොකු වීරියක් තිබිය යුතුයි. නැත්නම් හොඳ අවබෝධයක් තිබිය යුතුයි මාර්ගය ගැන. එකක් තිබුණත් නිවන් දකින්න පුළුවන්. 4ම තියෙන කෙනා ගැන කවර කතාවද? අවසානයේ මාර්ග සිතේ පහළ වෙන්නේ එකයි. එකපාර. මාර්ගයේ යනකොට ඒ අවස්ථාවල 4ම තියෙන්නට පුළුවන් බෝසත්වරුන්ට වගේ. එහෙමනම් අපි කර යුතු වන්නේ මෙන්න මේ කියන ಗುಣධර්ම ටික ඇති කරය. ඉබේ ඇති වෙනව නෙවෙයි. මේවට කියන තව වචනයක් අධිපති ධර්ම කියලා. මේ 이르දිපාද අධිපති ධර්මය හටගන්නේ කොහොමද? పూర్ව අபிසංඛාර ලෙස. ඒ කියන්නේ අතීත භවයන්හි පෙරම් පුරපු සත්වයන්ට මේ භවයේදී ස්වභාවයෙන්ම හොඳ දේවල් කිරීමට නිවන් දැකීමට ලොකු ඡන්දයක්, වීරියක්, චිත්තයක්, විමර්ශාවක් හට ගන්නවා. ඔහුටත් නොතේරෙන්න පුළුවන් මේක කොහොමද ඇති වුනේ කියලා. නමුත් ඒකට හේතුව සසර මේවා පුරුදු කරලා තිබීම. සමහර අය මේ ජීවිතේදී මුලින් ඉඳලා පටන් ගන්නවා. මුලින් ඉඳලා කියලා කියන්නේ ක්‍රමානුකූලව දියුණු කර ගන්නවා. ඡන්දේ ඇති වෙන්නට ඒ දේවල් වල වටිනාකම අපි නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට කැමැත්ත උපදී. ඒ ಗುಣධර්ම නැවත නැවත සිහි කරන්න අධිගමනය කළ යුතු දේවල්. ඒතර සිත ප්‍රබල වෙන්න පටන් ගනි. Taman කළ යුතු ඒවා ඒ ಗುಣධර්ම වල ආනිසංස අධිගමනය කළ යුතු දේවල් ආනිසංස සිහි කරලා
වීරිය නැතුව මේ දේ කරන්න බෑ කියන එක නැවත නැවත හිතට කාවද්දගෙන වීරියවන්ත චරිත ගැන හිත වීරිය වර්ධනය කරගන්න. මේ දේවල් ඉගෙන ගත්තම තියෙන පහසුව තේරුම් අරගෙන හොඳට ප්‍රතිපදාව අධ්‍යයනය කරන්න විමර්ශාව දියුණු කරන්න. එකක්වත් තිබුණත් ඇති අනිත් ඒවා දියුණු කරගත්තොත් ලොකු ගොඩක් ප්‍රයෝජනයි. කොහොමද අපි ඒක ඇති කරගන්නට ඕනේ? තියෙනවා ඡන්දවතෝ කිංනාම නසිජ්ජති. ඡන්දය ඇතිනම් අපි කියන්නේ හිත ඇත්නම් පත කුඩහද කියලා කියන්නේ. පත කියන්නේ කයටනේ. එතන. එතකොට ඡන්දවතෝ කිංනාම නසිජ්ජති. ප්‍රබල ඡන්දේ තියෙනවා නම් මොකද්ද සිද්ධ කර නොහැකේ? ඔහුට අධිගමනය කරන්න නොහැකි දේ මොකද්ද? බුදු වෙන්නට පවා පුළුවන්. ඉතින් ඒට එහා කවර කතාවද? දේවල් දෙයක් නැහැනේ. එහෙමනම් ඔබ ලොකු ඡන්දයක් ඇති කර. එහෙනම් ඒකට කරන්නට ඕනේ නිවනේ ආනිසංස. සිල්වන්ත වීමේ ආනිසංස. ඔබට ධර්මයේ ප්‍රචාරණය කිරීමට කැමැත්ත ඒකේ ආනිසංස. ඔබට සමත ධානයක් උපදවන්න නම් ඒකේ ආනිසංස නැවත නැවත සිහි කරන්න. එතකොට ලොකු ඡන්දය එන්නට පටන් ගනී. ඡන්දය වර්ධනය වෙයි. ඊට පස්සේ එහෙමත් නැතිනම් ඒවා නැවත නැවත සිහි කරන්න. නිවන් දැකිය යුතුයි. ප්‍රතිපදාව පිරිය යුතුයි. වටිනා දේවල් කළ යුතු දේවල් ලෙස සිහි කරන්න. මේ සිහි කරනකොට චිත්ත 이르දි පහදේ වර්ධනය වෙයි. දිනපතා සිහි කරන්න. මම මාර්ගඵල ලැබිය යුතුයි. ධානයක් ඉපදිය යුතුයි. අඩුම තරම් විපස්සනා ඥානයක් ඉපදවා ගත යුතුයි. නැත්නම් මම ත්‍රිපිටකය කටපාඩම් කරගත යුතුයි ස්වාමීන් කෙනෙක් නම්. මේ විදිහට ඒ කළ යුතු දේවල් සිහි කරන්න. ඒතර චිත්ත 이르දි පාදේ වර්ධනය වෙනවා. ඒ දේවල් ආනිසංස සිහි කරලා ඒ කැමැත්ත ඇති කරගන්න. ඒ වගේම ඒ දේවල් වල ආනිසංස සිහි කර කර තමන් වීරිය උපදව කළ යුතු බව නැවත නැවත නොපිරිහෙලා කළ යුතු බව සිහියට අරගෙන නොපිරිහෙලා වීරිය වර්ධනය කරගන්න. සමහර කෙනෙක්ට ඒක අමාරු වෙයි. ඒ වගේ කෙනෙක් ඡන්දය ඇති කරගන්න. එතකොට ඉබේම වීරියක් දියුණු වෙයි. එහෙමත් බැරි අය මේක සිහි කරගන්න. මොකද මේ කොච්චර කිව්වත් කියන දේ කරන්න අමාරුයි නේ ස්වාමීන් වහන්සේ. ඔය එහෙමනම් මේක තමයි උපක්‍රම. Tamanට කැමැත්තක් නැතත් වීරියක් නැතත් අවබෝධය නැත මේ දේවල් කළ යුතුයි නේද? මම නිවන් දැකිය යුතුයි නේද කියන එක දිනපතා දවසට කීප වතාවක් සිහි කරන්න. ඒතර ඉබේම අනිත් ගුණධර්ම ටික වර්ධනය වෙලා එයි. ඒ මොකද මේක කළ යුතු දෙයක් ලෙස හිතේ පිහිටන නිසා. මේ කෙරෙහි ඡන්දය වැඩි වුණොත් මේ මාර්ගය කෙරෙහි නිතරම අනිත් ගුණධර්ම වර්ධනය වෙලා එයි. මම මේක කළ යුතුයි කුසීත පුද්ගලයෙක් ලෙස ඉන්න හොඳ නැහැ. විරියවතෝ කිංනාමන සිජ්ජති. වීරියවන්තර මොකද්ද කරගන්න බැරි? මම අලස පුද්ගලයෙක් ආදී ලෙසට අලස පුද්ගලයෙක්ද ඒ වගේ දීන පුද්ගලයෙක්ද දුර්වල කෙනෙක් නෙවෙයි කියන හැඟීම ඇති කර ආත්ම අභිමානය ඇති කරගෙන මේවා අනිවාර්යයෙන් මං කළ යුතුයි නොකිරීමෙන් මම දුර්වල පහත් කෙනෙක් බවට පත් වෙනවා. මේ ලැබිච්ච අවස්ථාව ගිලිහි යනවා. මේ වෙලාවේ මනුස්සාත්ම භාවයෙන් නැති වෙන මේ අපරාධයක් නාස්ති වෙනවා. ෂණය 9 වෙනි ෂණ සම්පත්තිය ගිලිහෙනවා කියන ඇති කරගෙන දැඩි ලෙස වීරිය ඇති කරගන්න. එහෙම නැත්තම් මේක හොඳට අධ්‍යයනය කරන්න. පැහැදිලි ලෙස අධ්‍යයනය කරන්න. එතකොට වටිනාකම නිකම්ම තේරෙනවා. කළ යුතු දේ නිකම්ම වැටහෙනවා. කරන්න අධ්‍යයනය කරන්න වටිනාකම වැටහෙන්න මනසේ හැටියක් තමයි නිකන් ඉන්නේ. මේ මෙතන තියෙන්නේ ඇත්තට මනෝවිද්‍යාවක්. මනෝවිද්‍යාව තමයි ඔබ යම් කිසි දෙයක් නැවත නැවත හිතනකොට ඒකට කරන්න හිත ඉබේ නැඹුරු වෙනවා. ඔබ යම් කිසි දෙයක වටිනාකම දකින්න නොදැනුවත්වම ඔබ දෙයට නැඹුරු වෙනවා. යම් කිසි දෙයක් පැහැදිලි ලෙස තේරුම් ගන්නකොට ඒක ඇත්තටම වටින දෙයක් නම. සමහර දේවල් අපි ඉගෙන ගත්තාම තේරෙනවා මේක තේරුමක් නැහැ. එතකොට වීරිය උපදින්නේ නැහැ. හැබැයි වටිනාකම තියෙන දෙයක් නම් ගැඹුරින් ඉගෙන ගන්න ප්‍රයෝජනෙ වැටහෙනවා. නිතැතිම්ම විමර්ශාව නිසා ගුණධර්ම දියුණුවා. ඒ වගේ තමයි අනිත් 이르දි පහදත් දියුණු කරනවා කිව්වා වගේ කැමැත්ත ඇති කර ගන්නකොට සිතෙහි පිහිටවනකොට වීරියවන්ත භාවයේ වර්ධනය කර ගන්නකොට
ගැඹුරින් හිතලා මේක තේරුම් ගන්නකොට ඉබේම මානසික සිද්ධාන්තයක් ලෙස ඉතිරි කළ යුතු දේ සිද්ධ වෙනවා. ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රචණ්ඩත්වයේ තියෙන චිත්‍රපටි නැවත නැවත බලනකොට මොකද වෙන්නේ? ප්‍රචණ්ඩත්වයේ අපි කෙරෙහිත් වෙනවා. අනුන්ට උපකාර කරන දේවල් නැවත නැවත දකිනකොට උපකාර කරන ගතිය අපි තුරට එනවා. මේ වගේ අපි නිවන කෙරෙහි ගුණධර්ම කෙරෙහි කැමැත්ත ඇති කරන්න. කැමැත්ත ඇති කරගන්න බැහැ ඒවා සිහි කරන්න. එහෙම නැත්නම් තමන් ඒවා ගැන අධිගමනය නොකරොත් ඇති වෙන පහත් තත්ත්වය ගැන හිතලා වීරිය ඇති කරගන්න. එහෙම නැත්නම් මේක හොඳට ඉගෙන ගන්න. පුළුවන් නම් මේ සියල්ල කරන්න. දෙක තුනක් කරන්න. අඩුම තරමේ එකක් කරන්න. මේ අලුත් අවුරුද්දේ අදිෂ්ඨානය පිහිටව ගන්න. තමන් කැමති මොන ක්‍රමයකටද? හතරම දිනු කරනවා නම් ඒ හතරම සිද්ධ කරගන්න. දැන් මට කැමති ගොඩාක්ම ගැඹුරු මේක ඉගෙන ගන්න නෑ. ඒක ඉගෙන ගන්න ගැඹුරුයි. ඉගෙන ගන්න ඉබේම අනිත් ටික වර්ධනය වෙයි. මට එච්චර ඉගෙන ගන්න අමාරුයි. එහෙනම් අඩුම තරමේ මේක සිහි කරන්න දිනපතා. මම අධිගමනය කළ යුතුයි කියන එක. ඉතිරි ටික ඉබේ එන්න පටන් ගන්නවා. හේතුඵල ධර්මයක් කියන්නේ ඒකයි. හේතුව සකස් කරන්න ඵලය අපිට ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් නිවන් දැකීම සඳහා අපි ගුණධර්ම දියුණු කිරීමත් යම් හේතුවක් නිසා නම් ගුණය දියුණු වෙන්නේ හේතුව ඇති කරගන්න. නිකන් මේක කරගන්න බෑ කිය අඬා හිතේ තේරුම්න්නේ. ඒ නිසා බොහෝ දිනාට අමාරු දෙයක් කොහොමද ප්‍රතිපදාවේ දිගටම යන්නේ මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒ කෙරෙහි ඡන්දය ඇති කරන ආනිසංස මෙනෙහි කරන්න නැවත නැවත ඡන්දය ඇති වෙයි. එහෙම බැරනම් ඒක ගැන සිහි කරන්න මං කල යුතුයි කියලා. එහෙම නැත්නම් කුසීත භවයේ මේ අවස්ථාව මගහැරීමේ ආදීනව මෙනෙහි කර වීරිය ඇති කරගන්න. එහෙම නැත්නම් මේ මුළු කතාවම හොඳට ඉගෙන ගන්න. එතකොට ඔබ නිතින්ම ප්‍රතිපදාවේ යන කෙනෙක් බවට පත් වෙයි. මේ සතර 이르දි පහද කියලා කියන්නේ දැන් ඔබ මෙතන ඉන්නවා නම් අවසාන ඉලක්කය ගැන බලන්න. ඒ ඉලක්කයයි ඔබයි අතර තියෙන මුළු ගමනේ ඒ ඔබව ඇදගෙන යන කෙනා ඔබ ඉදිරියට අරගෙන යන කෙනා බලය තමයි මේ 이르දි පහදය. සතිපට්ඨානය කියන්නේ එහෙම එකක් නෙවෙයි. සතිපට්ඨානය කියලා කියන්නේ ඔබ කළ යුතු දෙයට ලොකු අවධානයක් දීලා කරගෙන යෑම. ඒක වෙනම ක්‍රමයක්. 이르දි පහද වලින් වඩනකොට මුල අග ගැන තියෙන සම්බන්ධය උඩ තේරුම් අරගෙන මේ ගමන යනවා මොකක් හරි ප්‍රබල එකක් හෝ දෙකක් හෝ තුනම හෝ හතරම එකතු කරගෙන මේ ගමන යන ක්‍රමවේදයක්. ඒක සම්පූර්ණ වෙනස් ප්‍රවේශයක් එතන තියෙන. අප්‍රෝච් එකක්. ඒ නිසා අපි අලුත් අවුරුද්දේ මේ ගමන තවත් ඉදිරියට යන්නට ඕනේ නම් අපි ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව වර්ධනය කර ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන Tamanට සුදුසු 이르දිපාදයක් දියුණු කර ගැනීමට අදිෂ්ඨාන කර ගනිත්වා. ඒ සඳහා මේ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, තුරුණුවන්ගේ ආශිර්වාදය, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. පෙරපින් මතුවී සියලු දෙනාටම 이르දිපාද 1 2ක් නෙවෙයි 3 4ම දිනු කරගෙන මේ ලැබුවා වූ වසරේ අද ජනවාරි 1 වෙනිදා ඉන්න තත්වයට වඩා 100,000 ගුණෙන් දියුණු වූ සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්, ධර්මඥානයක් ඇති කරගෙන ලබන වසරේ 2023 ජනවාරි 1 වෙනිදා සතුටු වෙන්නට තමන් ගැන නිරාමිස සතුටක් ලබන්නට හැකියාව ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. මේ කොලේ දෙන්න. අද දවසේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවට ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ ඒ ධර්ම අධ්‍යයන කටයුතු වල ප්‍රතිපත්ති කටයුතු වල ඊටාම හොඳින් උනන්දුවෙන් නියැලෙන මේ මංජුලා කළුආරච්චි මෙතනිය විසින් සිද්ධ කරන්නට යෙදුනා වූ ඒ ආරාධනාවක් නිසා තමයි මේ ධර්ම දේශනාව අද විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් එතුමියගේ විශේෂ බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් තියෙනවා මියගිය චන්ද්‍රානි දහනායක මෞතුමියට, ඒ වගේම ලීලාවතී ගජමන් මෑණියන්ට,
ඩෙනිස්ටන් ද සිල්වා පියාණන්ට මම හිතනවා මේ ඔක්කොමලා අපවත් වෙච්චයි නේද? මියගිය චන්ද්‍රාවති දහනායක මතිනියට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින් අනුමෝදන් කිරීම ලීලාවති ගජමන් මෑණියන්ට ඩෙනිස් ද සිල්වා පියාණන්ට සහ පූජනීය අනුරාධපුරේ විසුද්ධා මෙහෙණින් වහන්සේට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන්න. නිසා මියගියේ චන්ද්‍රානි දහනායක මෞතුමියට ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා පින් අනුමෝදන් වෙත්වා. යම් හේකින් දුකට කරදරයකටපත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. ඒ වගේම ලීලාවති ගජමන් මෑණියන්ට සහ ඩෙනිස්ටන් සිල්වා පියතුමන්ට ඒ දීර්ඝායු සම්පත් හිමි වී ඒ තමන්ගේ ජීවිතයේ ගත කරන කාලය කුසල සිතෙන් යුක්තවම ගත කරන්නට සීල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. උපනුපන් භවයන්හිදී සුගති පරායන උප්පත්ති ලබා සුවසේම නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා විශේෂයෙන් ආශිර්වාද කරනවා. පූජනීය අනුරාධපුරේ විසුද්ධා මෙහෙණින් වහන්සේට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණ ඊට දියුණු තියුණු බවට පත් කරගෙන තමන්ගේ යම් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තිබේ නම් ඒ සියලු ප්‍රාර්ථනා මස්තක ප්‍රාප්ත කරගෙන මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසීම ලබත්වා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන් මේ මංජුලා කළුආරච්චි මැතිණිය මේ ධර්ම දේශනාවට ආරාධනාව සිද්ධ කරා. එතුමියගේ ඒ දයාබර ස්වාමි පුරුෂයා, ඒ වගේම දරුවන් සහ දියණිය පුත්‍ර රත්නයේ දියණිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඒ Tamanගේ ජීවිතවලට තව තවත් ධර්මය ළඟා කරගන්න හැකියාව ලැබේවා. ඒ කරන්නා වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම මේ පින්වත් හැමදෙනාම කරන රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලෞකික දියුණුවක්ම ලබාවා. ඒ ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි තව තවත් ආධ්‍යාත්මික නැඹුරු වේවා. මේ භවයේ තුරාවට ලෞකික අතින්ද ආධ්‍යාත්මික අතින්ද සන්තුෂ්තිමත් වූ ජීවිත ගත කරමින් උපනුපන් ජීවිතයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නමින් ඒ ධර්ම ශ්‍රවණය කරා වූ සෑම සීල දිනාගේම නමින් මේ පරලොව ගියා වූ ඒ ඥාතිවරු සෑම දෙනාම පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට ප්‍රදේශයට අධිග්‍රහිත වූද, නිවෙස්වලට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ද පින් පෙත් අනුමෝදන් කරමු. ඒ වගේම හිතාහිත මදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණයට ආරාධනා, ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, ඒ සඳහා පහසුකම් සැලසුවා වූද, තාක්ෂණික සහාය දක්වුවා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද, ප්‍රචාරණය කළා වූද, සාදු කියා අනුමෝදන් වුණා වූ සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම මේ ලැබුවා වූ නවවසර ශාස්ත්‍රීක වූ ජීවිතයක් බවට පත් වේවා. ආර්ථික දියුණුව වර්ධනය වේවා, ලෞකික දියුණුව වර්ධනය වේවා. යම් රෝග පීඩා ආදී තිබෙනනම් ඒවා සියල්ලක්ම හිරුදුට අඳුරසේ දුරින්ම දුරු වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, වෙලහෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගේදොර වැඩ කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයටපත් වේවා. එයින් පමණක් සෑහීමටපත් නොවි මේ වර්ෂයේ පුරාවට සතර සතිපට්ඨානයේ දියුණු කරන්නට, සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන් දියුණු කරන්නට, ඉර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ධර්මයන් දියුණු කරන්නට, විශේෂයෙන්ම ඡන්දය, චිත්තේ, වීරිය, විමර්ශාව කියන සතර ඉර්ධිපාද ධර්මයන් හැකි පමණ දියුණු තියුණු භාවයටපත් කර ගන්නට හැකියාව ලැබේවා. මුළු ජීවිත කාලයේ පුරාවටම ප්‍රතිපත්තියේ නියැලෙන්නට හැකියාව ලැබේවා. ධර්මඥාණයෙන් වැඩේවා, භාවනා ඥාණයෙන් වැඩේවා. උපනුපන් ජීවිතයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරන්නටත්, ඒ ජීවිතයන් හිදී කල්යාණ මිත්‍ර ආශ්‍රය, ප්‍රතිරූපදේශ වාසය, ත්‍රි හේතුක ප්‍රතිසන්දිය, ජාති ස්මරණ ඥානෙ සහ සම්‍යක් දෘෂ්ටිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ කුසල සම්භාරය කළස හේතුපනිශ්‍රය වේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන හැමදෙනාම දෙවියන්
ඥාතීන්ට ඥාතීන්ට ගාථා කියා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාවකේ චිරං රක්칸තු ත්වං සදා. මේ කුසලානුභාව බලයෙන් සියලු දෙනාටම සසර වසනාතුරාවට පස්පව් දස කුසල් කරන්නා වූ පවිතු මිතුරන්ගෙන් දුරින්ම දුර වෙම්වා. මෙලව දෙහොනව පරලොව සුගතිය කෙලවර නිවන කියා දෙන සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආශ්‍රය, මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ආශ්‍රය නිවන් දක්නා ජාති දක්වාම ලබම්මා කියන ප්‍රාර්ථනාවෙන් තුන් වතාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසල සම්භාරය ආශ්‍රවක්ඛ්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙන් සනසීමට හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කියමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.